අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපරිපද නිර්වාණ පටිපදා සහ විදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 57 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙයුම් ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්ත ධර්ම කතික මිනිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි එදා සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නට වැඩම කරපු මහා කොට්ටිත මහරහතන් වහන්සේ තවදුරටත් අහනවා සංඥා සංඥාති ආවුසු උච්චති කිත්තාවතානුකෝ ආවුසු සංඥාති උච්චති සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා සංජානාති සංජානාතිතිකෝ ආවුසු තස්මා සංඥාති උච්චති කිංච සංජානාති නීලකම්පි සංජානාති පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාති සංජානාති සංජානාතිතිකෝ ආවුසු තස්මා සංඥාති උච්චති කියලා සත්පුරුෂ පින්වත්නි ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ යුද හමුදා කර්නල් කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයා සමන්ති ගුණරත්න පින්වන්ත මහත්මිය පින්වත් දෙපළ අඛණ්ඩවම සංවිධානය කරන නිර්වාණ පටිපදා පින්බර වැඩසටහන් මාලාවේ අදට නියමිත ධර්ම දේශනාවයි මේ ආරම්භ කළේ. සත්පුරුෂ පින්වත්නි එදා සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සමග සිදු කරන සාකච්ඡාවේදී දේශනා කරපු ඒ කරුණු කීපයක් අද ඔයයන්ට නැවතත් දේශනා කරන්නේ. පින්වත්නි එදා සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර වන මේ සාකච්ඡාවේදී මුලින්ම කතා කරන්නේ ওই පින්වතුන් ආත්මය ගැන, මම ගැන, සත්වයා ගැන, පුද්ගලයා ගැන එහෙම අදහසක් ගැන හිතාගෙන ඉන්න කරුණු වලට අදාළ කාරණා සම්බන්ධව. ඒ කාරණා අතරේදී වේදනාව, සංඥාව, ප්‍රඥාව මෙන්න මේ කරුණ ගැන කතා කරනවා. වේදනාව ගැන, සංඥාව ගැන, ප්‍රඥාව ගැනත් ඔය ඇත්තන්ට හොඳ අවබෝධයක් ඕන වෙනවා මේ ධර්ම දේශනාව ඉදිරියට හොඳට තේරුම් ගැනීම සඳහා. මෙතෙන්ට තවත් එන්න ඕන වචනයක් තමයි සංකාර කියන එක. හිත කියන්නේ වෙනම ධර්මයක්. ඒ වගේම හිතේ ඉන්න ගති එක එක ආකාරයට ගත්තාම ධර්මතා 52ක් විදිහට හම්බ වෙනවා. හිතත් එක්ක ඔක්කොම ධර්මතා අපිට හම්බ වෙනවා ඒ විදිහට 53ක්. හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්ම 52යි ගත්තාම
එතකොට රූපේ තවත් ධර්මතාවයක්. එතකොට ඔය ඇත්තන්ගේ රූපය මුලින්ම මව් කුසේදී පහළ වන විදිහත් ඒ පහළ වෙනකොට ඒ සමගම එයත් එක්කම ඒ වෙනුවෙන්ම හේතුපත්‍ය වෙමින් සිතත් ඒ හිතේ යෙදෙන වේදනා සංඥා සංකාරයොත් පහළ වන විදිහක් තියෙනවා. ඒ විදිහක් කියලා සඳහන් කළේ අතීත කර්මාදී හේතු. අතීත කර්ම විපාක විදිහට ත්‍ෘතිය සමගම පින්වත්නි ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානය බැස ගන්න නම් එතන වස්තු රූපයක් ඕන. හෘද වස්තු රූපේ පළවෙනි පටන් ගැම්ම ඊකන් හෘද වස්තු රූපේ ඕන වෙනවා. ඒ වස්තු දසකය මෞපියන්ගේ සෘකඩිම්බ සංසේචනයන් ඇසුරින් ඒ එන කෙනාගේ කර්ම විපාක විදිහට රූප අරන් ආවාට මෙතන තියෙන රූප නිසා පින්වත්නි ඒ හෘද වස්තු රූප දසකය පහළ වෙනවා. ඒ හෘද වස්තු රූප දසකය එක්ක තවත් කර්මයෙන් හටගන්න ඒ වගේම තව රූප කලාප දෙකක් ඔක්කොම රූප කලාප තුනක් ලැබෙනවා. අනිත් දෙක තමයි හෘද වස්තු රූපයට පස්සේ අපේ කාය ප්‍රසාද රූප දසකයත් ඒ වගේම කාන්තාවද්ද පිරිමියෙක්ද කියන එකට අදාළ භාව දසකයක් කියලා. ওই විදිහට කර්මයෙන් හටගන්න රූප කලාප ඔක්කොම පින්වත්නි තුනක් තියෙනවා. කර්මජ රූප කලාප තුනක්. ඒ කර්මජ රූප කලාප තුනත් එක්ක මේ ප්‍රතිසන්දි විඥානයයි වේදනා සංඥා සංකාර කියන ඒ ධර්මතාවය ඔක්කොම එකතු වුණාට පස්සේ එතන සම්පූර්ණයෙන්ම ධර්මතා සියල්ලම පින්වත්නි තියෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මතා ඔක්කොම 53ක්. ඒ කියන්නේ රූපات එක්ක ගත්තාම 54ක්. රූපස්කන්ධයත් ඒ වගේම වේදනා සංඥා සංකාර වලට චෛතසික 50ක්. ඒ වගේම සිතත් මේ විදිහට ධර්මතා වශයෙන්ම මේක තේරුම් ගන්න ඕන. මොකද මෙතන ඒ වාගේ પરම්පරාවක් ඇරෙන්න සත්වයේ පුද්ගලයෙක් මම ආත්මයක් කියලා එහෙම දෙයක් නැහැ මෙතන. මේ විදිහට තියෙන ධර්මතා ගොඩ ගැන තමයි අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රශ්න කිරීමේදී සරියුත් මහරහතන් වහන්සේගෙන් දැන් අහනවා සංඥාව ගැන. සංඥා සංඥාති ආවුසෝ උච්චති කිත්තාවතානකෝ ආවුසෝ සංඥාති උච්චති. එවත්නි සංඥාව සංඥාව කියලා කියනවා. කොපමණකින්ද මේ සංඥාව වෙන්නේ කියලා. ඒ වෙලාවේ සංඥාව ගැන මෙහෙම දේශනා කරනවා. සංජානාති සංජානාතිතිකෝ ආවුසෝ තස්මා සංඥාති උච්චති. කිංචක සංඥා සංජානාති නීලකම්පි සංජානාති පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාති සංජානාති සංජානාතිතිකෝ ආවුසෝ තස්මා සංඥාති උච්චති කියලා. හඳුනා ගැනීම හඳුනා ගැනීම හඳුනා ගැනීම කියලා කියනවා. එතකොට හඳුනා ගන්නවා කියන හේතුව කියන්නේ මේ සංඥාවට. මේ සංඥාවෙන් හඳුනාගන්නේ මොනවද? නිල් පාට හඳුනා ගන්නවා, කහ පාට හඳුනා ගන්නවා, ලී පාට හඳුනා ගන්නවා, සුදු පාට හඳුනා ගන්නවා. මේ විදිහට විවිධාකාර පාට හැඩරුව ස්වરૂප ස්වභාවයන් හඳුනාගන්නේ මෙන්න මේ කියන සංඥාවෙන්. එතකොට පාට හැඩරුව මේ ස්වરૂපයන් ස්වභාවයන් සංඥාව කියන එකෙන් හඳුනා ගන්නකොට ඒකෙන් කරන්නේ හඳුනා ගැනීම විතරයි. අපි ගියසත් කලින් මේ ධර්ම දේශනාවේ දේශනා කරපු වේදනා චෛතසිකයෙන් කරන්නේ අරමුණේ රස විඳීම විතරයි. වේදනා චෛතසිකයෙන් කරන්නේ පින්වත්නි අරමුණේ රස විඳීම විතරයි. ඒක සංඥා චෛතසිකයෙන් කරන්නේ අරමුණ හඳුනා ගැනීම විතරයි. ඒක තවත් තියෙනවා චෛතසික 50ක්. ඔක්කොම චෛතසික 52යි. ඒ 50 ගැනත් අවබෝධයක් ඇති කර ගන්න වෙනවා මේ මාතෘකාව ගැන කතා කරන හින්දා. එතකොට අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා යාචාඋසෝ වේදනා යාච සංඥා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨා උදාහුසං සට්ඨා ලබ්බාච පනිමේසං ධම්මානං විනිබ්බුජිත්වා නානාකරණ පඤ්ඤපේතුන්ති කියලා.
ඒක නැවැත්ති වේදනාවත් සංඥාවත් විඥානයත් මේ ධර්මතා දෙක එකට පවතිනවද? මේ ධර්මතා තුනක් විදිහට අරගෙන වේදනා සංඥා විඥාන මේවා එකටද තියෙන්නේ. එහෙම නැත්නම් වෙන වෙනම පවතින්නේ. මේ සංසට්ටා විසංසට්ටා කියන වචන දෙකේ සංසට්ටා කියන්නේ එකටම තියෙනවද විසංසට්ටා කියන්නේ වෙන වෙනම තියෙනවද කියලා. එකටමද තියෙන්නේ වෙන වෙනමද තියෙන්නේ. මේ ධර්මයන් වෙන් වෙන් කරලා ඔවුන්ගේ වෙනස පෙන්වන්න පුළුවන්ද? මේ ධර්මයන් වෙන් වෙන් කරලා ඔවුන්ගේ වෙනස පෙන්වන්න බැරිද කියලා තමයි මේ බැරිද පුළුවන්ද කියලා තමයි අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නය. යාචාවසෝ වේදනායාච සංඥායංච විඥානං ඉමේ ධම්මා සංසට්ටා නෝ විසංසට්ටා නචලබ්බා ඉමේසං ධම්මාන විනුබ්බුජිත්තා නානාකරණං පඤ්ඤාපීතුං යංචාවසෝ වේදේති තං සංජානාති යං සංජානාති තං විජානාති තස්මා ඉමේ ධම්මා සංසට්ටා නෝ විසංසට්ටා නචලබ්බා ඉමේසං ධම්මානං විනුබ්බුජිත්තා නානාකරණං පඤ්ඤාපීතුන්ති කියලා. එවත්නි වේදනාවයි සංඥාවයි විඥානයයි කියන මේ ධර්ම එකට තියෙන්නේ. මේ ධර්ම එකට තියෙන්නේ. මේවා වෙන වෙනම පවතින ඒවා නෙමෙයි. අපි අර චෛතසික ගැන හඳුන්වන්නේ මේ දේශනාවේදීම ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකාමතා කියලා. ඒ කියන්නේ සිතත් එක්ක එකට ඇති වෙනවා සිතත් එක්ක එකට නැති වෙනවා. හිත ගත්ත අරමුණම ගන්නවා. හිත උපදින තැනම උපදිනවා. මෙන්න මේ කියන ලක්ෂණ හතර තියෙන චෛතසික ධර්මවල. එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරන්නේ ඒ කාරණාව. මේ ධර්ම එකටයි පවතින්නේ මේවා වෙන වෙනම පවතින්නේ නැහැ. මේ වේදනා සංඥා විඥාන කියන ධර්මතාවයෝ වෙන වෙනම පවතින්නේ වේදනා සංඥා විඥාන කියන ධර්ම එකටයි පවතින්නේ. ඒ ධර්ම වෙන වෙනම පවතින්නේ නැහැ. මේ ධර්මයන් වෙන් කරලා ඔවුන්ගේ වෙනස පෙන්වන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට මේ ධර්ම වෙන වෙනම එකට පවතින ඒවා වෙන වෙනම වෙන් කරලා මේ වගේ වෙනස පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එවත්නි යමක් මිදීද එය හඳුනයි. යමක් හඳුනාද ඒ විශේෂයෙන් දනි. ඒ නිසා මේ ධර්මයෝ එකට පවතිනවා වෙන්ව පවතින්නේ මේ ධර්මයන් වෙන් වෙන්කොට ඔවුන්ගේ වෙනස පෙන්වන්නත් බැහැ කියලා. එතකොට පින්වත්නි මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. පින්වත්නි හොඳ අවබෝධයක් ඔය ඇත්ත ඇති කරගන්න ඕන. මේ කියන මේ කවුණු සම්බන්ධ මේ ඔබ ගැන කතා කරන්නේ මේ ඔබේ හිත ඔබේ හිතේ යෙදෙන චෛතසික ධර්ම මේ ඔය ඇත්තන්ගේ රූප ඔය ඇත්තන් ඔය ආත්මේ මම කියලා වරද්දගෙන ඉන්න ඔය වැරදි දැක්මට අදාළව තියෙන නමුත් ඇත්ත කාරණාව ගැනයි මේ දේශනා කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේගේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේගේත් මේ සාකච්ඡාව ප්‍රශ්න අහන්නේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. එතකොට ඔන්න දැන් අපිට හම්බුණා ඊටාම වැදගත් තැනක්. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. එවත්නි වේදනා සංඥා විඥාන කියන මේ ධර්ම එකට තියෙන්නේ. මේවා වෙනම පවතින්නේ මේ ධර්ම වෙන් වෙන්ව ඒ වගේ වෙනස පෙන්වන්නත් බෑ. මේක අරගෙන වේදනාව මේක අරගෙන සංඥාව කියලා අර එකට තියෙන ධර්ම වලින් වෙනම වෙන් කරලා අරගෙන එහෙම වෙනස පෙන්වන්න බෑ. හැබැයි මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කරුණ ඔස්සේ මේ කරුණ තේරුම් ගන්න පුළුවන්. යම්කිසි දෙයක් විඳිනවා නම් ඒ විඳින දේ එය හඳුනනවා. යමක් හඳුනනවා නම් ඒක විශේෂයෙන් දන්නවා. ඒ කියන්නේ විඳිනවා කියන්නේ වේදනාව, හඳුනනවා කියන්නේ සංඥාව, විශේෂයෙන් දන්නවා කියලා කියන්නේ විශේෂයෙන් දන්නවා කියන වචනේ අපේ මේ විඥාණයට. එතකොට මේ ධර්ම එකට තියෙන්නේ. මේ ධර්ම වෙන් කරන්න බෑ. ධර්මයන් වෙන් කරලා ඔවුන්ගේ වෙනස හැම වෙන් කරලා මෙන්න මේක තමයි වේදනාව මේක තමයි සංඥාව කියලා වෙනම අරගෙන පෙන්වන්න බෑ. මේ ඔක්කොම එකට තියෙන්නේ. මේ විදිහට අපි
මහා කොට්ටිත මහරහතන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ පින්වත්නි වේදනාව සංඥාව සහ ඒ විඥානය ගැන. මෙතනදී සංකාර ගැනත් ඔය ඇත්තන්ගේ අවබෝධය තියෙන්න ඕන. අපි සිත ගැන කලින් හඳුන්වලා දුන්නා. හිත මොන වගේ ධර්මයක්ද කියලා. චුතිසිත ප්‍රතිසන්දි හිත භවහංග සිත් චුති ප්‍රතිසන්දි භවහංග නොවන ద్వාර සිත් මේ විදිහට සිත්වල নানা ආකාර ස්වභාවයන් ගැන හඳුන්වලා දුන්නා. වේදනාව ගැන සංඥාව ගැනත් ඔය ඇත්ත දැන් දන්නවා. ඒ වගේම විඥානය කියන සිතත් වේදනා සංඥා සංකාරයන් ගැන වගේම ඔය ඇත්තෝ සංඛාරා ස්කන්ධයේ තියෙන සියලුම චෛතසික ගැන යම් කෙටි වැටහීමක් ඇති කර ගන්න ඕන. අභිධර්මයේ නම් අපි ඒක සම්පූර්ණයෙන් විස්තර කළ දෙනවා. නමුත් මෙතනදී ඔය ඇත්තන්ට ගැන කෙටි වැටහීමක් අවබෝධයක් අපි ලබා දෙනවා. එතෙන්දී සබ්බචිත්ත සාධාන කියලා චෛතසික 7ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි පස්සේ ඔබේ හිතේ යෙදෙන එක ගතියක් තමයි පස්සේ පුසතීති පස්සු අරමුණේ හැපෙන්නේ පස්සේ හිතත් හිතේ යෙදෙන චෛතසිකත් ඒ අරමුණේ හැපෙන ස්වභාවයක් තියෙනවා ඒක පස්සේ ඔය පස්සේට අපි පස්සා ආහාරය කියලා කියනවා ඔය පස්සේ හඳුන්වනවා පින්වත්නි පස්සා ආහාරය කියලා ඒ වාගේ ආහාර හතරෙන් එකක් ඊට පස්සේ වේදනාව වේදනාව අපි ඉගෙන ගත්ත වේදනාව වේදේති ආරම්ම රසං අනුභවති වේදනා අරමුණු රසයේ විඳ ගන්න වේදනාව එතකොට ඒ සිතයි හිතේ යෙදෙන චෛතසිකයි අරමුණු රසයේ විඳ ගන්න මෙන්න මේ වේදනාව හින්දා ඊළඟට සංඥාව කිව්වහම ඔය ඇත්තන්ගේ හිතේ යෙදෙනම ගතියක් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් ඒ ගතිය හිතේ තියෙනවා කියලා මේ හැම ගතියක්ම ඔය ඇත්තන්ට මේ හැම චෛතසිකයක්ම තේරුම් ගන්න පුළුවන් මෙහෙම තියෙනවා කියලා වෙන් කරලා අරගෙන බලන්න තමයි හිතින් අයින් කරන්න බැරි. එතකොට නීලාදි වේදං ආරම්මන සංජානාති සංඥාංකත්තා ජානාති इति සංඥා නිල්ලාදී විදිහට අරමුණු හඳුනා ගන්න අරමුණු ලකුණු කරලා හඳුනා ගන්න ස්වභාවයේ මේ සංඥාව. ඊට පස්සේ චේතනාව මේක හරි බල සම්පන්න ධර්මයක්. මොකද සංඛාරා ස්කන්ධෙදි චේතනාව කියන තනි වචනේ ගත්තත් ඔක්කොම ඉතිරි චෛතසික ටික අහු වෙනවා. ඒකට හේතුව තමයි හිතයි හිතේ යෙදෙන චෛතසිකයි ඒ කටයුතු වල ඒ චිත්ත චෛතසිකයන්ට අදාළ ඒ කටයුතු වල යොදවාලන්නේ මෙන්න මේ චේතනාවෙන් හින්දා. ඊට පස්සේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ විවිධ අරමුණු වලට විසෙලා පවතින මේ අභාවිත හිත එක අරමුණකට ගන්නට පුරුදු කරන එක අපි මේකට සමාධිය කියලා කියනවා. ඔය හුඟක් කට්ටිය මේ ඒකාග්‍රතාවේ නැත්තම් සමාධිය ගැන හොඳ අවබෝධයක් ඇතිව නෙමෙයි භාවනා කරනකොට කතා කරන්නේ මම සමාධිගත වුණා කියලා මේ සමාධියේ හැටි ගැන හොඳ වැටහීමක් නැති හින්දා මේ ඒකාග්‍රතාවය ඊට තමයි සමාධිය කියලා කියන්නේ. ජීවිතේන්ද්‍රිය කිව්වහම චිත්ත චෛතසික ධර්මයන් විනාශ වෙන දෙන්නේ නැතුව ආරක්ෂා කරන ස්වභාවයකුත් ඔය හිතවල තියෙනවා. ඒකට අපි කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. ඊට පස්සේ මානසිකාරය හිතට අරමුණෙන් ඉවත් වෙන්න දෙන්නේ නැතුව නැවත අරමුණු ගැනීමේ හිත යොදවන ධර්මතාවය තමයි මානසිකාරය කියලා කියන්නේ. තව ධර්මයක් තියෙනවා විතක්කේ කියලා. ඒ ඔබේ සිත්වල යෙත්නවා අරමුණට සිත නන්වන ස්වභාවයක්. ඒක විතක්කය. ඊට පස්සේ ਵਿਚාරය කියලා අරමුණේ සිත හසුරවන ස්වභාවයක් තියෙනවා. අදිමොක්ඛය කියලා අරමුණ විනිශ්චය කරන ස්වභාවයක් තියෙනවා. විරිය කියලා තව ධර්මයක් තියෙනවා. ඒක තමයි නොපසුබස්නා උත්සාහ ස්වභාවය කියලා කියන්නේ. ඒ කටයුතු කරන්න සිත සහ සිතේ යෙදෙන චෛතසික ධර්මවල නොපසුබස්නා ස්වභාවයක් තියෙනවා. ඒක විරිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ප්‍රීති කියලා ධර්මයක් තියෙනවා. ප්‍රීතිය කියන්නේ ශරීරයේ සිතයි පිනවීම ස්වභාවය වුණු ධර්මතාවයක්. ඊට පස්සේ ඡන්දේ කියන්නේ ඒ දේවල් කරන්න ඇතිවන කැමැත්ත.
ඊට පස්සේ මෝහය කියලා ධර්මයක් තියෙනවා. දැන් මෝහයේ ඉඳලා ඉස්සරහට කියවෙන චෛතසික ධර්ම 14 දෙන්නේ අකුසල් සිත්වල. ඒක අකුසල් සිත් කියලා ධර්ම වගේක් තියෙන අකුසල් සිත්වල තමයි මේ දැන් කියන්න හදන චෛතසික 14 දෙන්නේ. එතකොට ඒ අකුසල් සිත් 12 යෙදෙන මේ චෛතසික 14න් කෙරෙන්නේ ඔක්කොම පාප කර්ම නරක දේවල්, අයහපත් දේවල්, හානිදායක දේවල්, ඒකට ලැබෙන නරක විපාක. අරමුණේ හිත මුලා කරවන ස්වභාවය තමයි මෝහය. ඊට පස්සේ අහිරිකේ කියලා කියන්නේ පව් කරන්න ලැජ්ජාව නැති ස්වභාවය. අනෝත්ථප්පේ කියන්නේ පව් කරන්න බය නැති ස්වභාවය. උද්ධච්චය කියලා එකක් තියෙනවා හිතේ සැලෙන ස්වභාවය. ලෝභය කියලා එකක් තියෙනවා අරමුණු හොඳ දෙයක් හැටියට අරගෙන ඒකේ ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒක හරි බරපතල ප්‍රබල ප්‍රධාන කාරණාවක් අකුසල පැත්තේ. දිට්ඨිය කියලා ධර්මයක් තියෙනවා. මේකත් අතිශයින් භයානක බරපතල අකුසල පැත්තෙන් ප්‍රබලම එකක්. ඒ තමයි මගේ මේ අදහස තමයි හරි, අනුන්ගේ අදහස වැරදි කියලා ඇත්තටම තියෙන දේ වරදවා දකින්න ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මානෙ කියලා ධර්මයක් ඔබේ හිතල තියෙනවා. මම මෙයාට වඩා ශ්‍රේෂ්ඨයි, මෙයා හා සමානයි, මෙයාට වඩා පහතයි ආදී විදිහට තමන්ගේ தත්ත්වය තමම මැන ගන්නවා. දෝෂය කියලා එකක් තියෙනවා. හිතේ අරමුණට විරුද්ධ ස්වභාවය, සිත සැලපවස තත්ත්වයට පත්වන ස්වභාවය තමයි දෝෂී කියන්නේ. ඉස්සාව කියලා කියන්නේ අනුන්ගේ යසිසුරු සැප සම්පත් උහුලන්න බැරි ස්වභාවය. ඒකට අපි ඉරිසියාව කියලා තියෙනවා. මච්චරිය කියලා ධර්මයකුත් හිතල යෙත්නවා. ඒ තමයි තමන්ගේ සම්පත් අනිත් අයට දෙන්න වෙනවා කියලා හිතලා සංගවන ස්වභාවයක් තියෙනවා. කුක්කුච්ච කියලා ධර්මයකුත් තියෙන ඔය හිතවල කරපු පාප කර්ම සහ නොකරපු හොඳ දේවල් සම්බන්ධව හිතේ ඇතිවන පසුතැවෙන ස්වභාවය. තිනේ කියලා ධර්මයක් තියෙනවා. උත්සාහයෙන් වෙන් වෙන ස්වභාවය, තිනේ හිතේ මැලිකම. මිද්දේ කියන්නේ චෛතසික ධර්මවල ගිලංකම් මැලිකම. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකයට නමක්. මේ විදිහට පින්වත්නි අකුසල චෛතසික 14ක් තියෙනවා. ඊළඟට අකුසල චෛතසික වලින් පස්සේ තියෙන්නේ කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්ම. ඒ කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්ම අපි සෝබන සාධාරණ චෛතසික කියලා හඳුන්වන වගේ මුලින්ම තියෙන 19. සද්ධාව. ඔය සද්ධාව අතිශයින් වැදගත්. සද්ධාව ගොඩක්ම බල සම්පන්න එකක්. ඔබේ සිත්වල සද්ධාව නැත්තම් මොනම කුසලයක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. විශ්වාසය, ඇදහිීම, තුනුරුවන් හා කර්මඵල ආදී පිළිගන්නා ස්වභාවයේ සද්ධාව. සතිය කියන්නේ සිහියට නමක්. හිරිය කියන්නේ පාප ධර්ම වලට ලැජ්ජාවන ස්වභාවයට. ඔත්තප්පේ කියන්නේ පාප ධර්ම වලට බය වෙන ස්වභාවය. අලෝභය කියලා කියන්නේ ලෝභයට විරුද්ධ ස්වභාවය. අදෝසය කියන්නේ මෛත්‍රියට. එතකොට තත්ත්‍ර මජ්ජත්තතා කියලා කියන්නේ සිත සහ සිතේ චෛතසික ඒ අරමුණු වල මැදහත් පවත්තන ස්වභාවයක් ඔය හිතවල එත්නවා. කායපස්සද්දී කියලා චෛතසිකයන්ගේ සංසිඳවන ස්වභාවයක් තියෙනවා. චිත්තපස්සද්දී කියලා හිතේ සංසිඳවන ස්වභාවයකුත් ඔය හිතවල තියෙනවා. කාය ලහුතා කියලා වේදනා සංඥා සංකාර කියන නාම ස්කන්ධ ධර්ම තුනේ ඒ වහා අරමුණු ඒ ධර්ම තුන වහා අරමුණු වල යොදවාලන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. එතකොට චිත්ත ලහුතා කියලා සිතේ සැහැල්ලු බව, කාය මුදුතා කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි වේදනා සංඥා සංකාර කියන ඒ ස්කන්ධ තුන සංසිඳවන ස්වභාවයක් තියෙනවා. චිත්ත මුදිතා කියලා හිත සංසිඳුන ස්වභාවයක් තියෙනවා. කාය කම්මඤ්ඤතා කියලා වේදනා සංඥා සංකාරවල මේ ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. චිත්ත කම්මඤ්ඤතා කියලා ඒ අරමුණු ගන්න හිත යෝග කරන ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. කායපාගුඤ්ඤතා කියලා තවත් ධර්මතාවයක් තියෙනවා. වේදනා සංඥා කියන නාමස්කන්ධ තුනේ ප්‍රගුණ බව කායපාගුඤ්ඤතා කියලා කියන්නේ. ඒ වගේම චිත්ත පාගුඤ්ඤතා කියලා කියනවා සිතේ ප්‍රගුණකමට. කාය උච්චකතා කියලා ධර්මතාවයක් තියෙනවා. වේදනා සංඥා සංකාර චෛතසික ධර්මවල වංකභාවයේ දුරු කරන ස්වභාවයක්. චිත්තුජ්ජකතා කියන්නේ සිතේ ඇදකම නැති කරන ස්වභාවය. ඒ වගේම සම්මා වාචා කියලා තියෙනවා ධර්මතාවයක්. සම්මා වාචා කියන්නේ බොහොම යහපත් ප්‍රියමනාප කතා.
අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්නේ මේක. ඒ කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මේ වාගෙන් වෙන් වෙච්ච ස්වභාවය. සම්මා කම්මන්ත කියලා කියන්නේ නිවැරදි ක්‍රියාවක්. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදව හැසිරීම වැරදි ක්‍රියා. ඒ වගින් වැළකීම නිවැරදි ක්‍රියා වෙනවා. සම්මා ආජීව කියන්නේ යහපත් උපයාගත් ධනෙ යහපත් ජීවත් වීම. කරුණා කියලා කියන්නේ අනුන්ගේ දුකේදී තමන්ගේ හිතේ උපදින අනුකම්පා ස්වභාවය. මුදිතා කියලා ධර්මයක් තියෙනවා. තමන්ට යම්කිසි සම්පතක් ලැබුණාම ඒ ගැන සතුටු වෙනවා වගේ අනුන්ට ලැබිලා තියෙන සම්පත් ගැන තමන්ගේ හිතේ ඇතිවන සතුටට නමක් මුදිතාව කියන්නේ. තව ඉතා ප්‍රබලතම ධර්මතාවයක් තියෙන ප්‍රඥාව. මේ ප්‍රඥාව අත්‍යවශ්‍යම කරුණක් කෙලෙසුන් නසන්නට. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විවිධ විදිහට නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරවන්නේ මේ ප්‍රඥාවෙන්. එතකොට සංඥා විඥාන ප්‍රඥා කියන ওই ධර්ම තුන වෙන වෙනම තේරුම් ගන්න ඕනේ. එක වගේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේවා වෙන වෙනම ධර්ම. සංඥා කියන එකෙන් හඳුනා ගැනීම කරන්නේ, විඥාන කියන එකෙන් අරමුණු දැනීම කරන්නේ, ප්‍රඥාවෙන් කරන්නේ අරමුණ හැඳුන ගැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විදර්ශනා කරමින් දියුණු කරවනවා. එතකොට ප්‍රඥාවෙන් සම්පූර්ණයෙන්ම කෙලෙසුන් නැසන තත්ත්වයට තමන්ව දියුණු කරලා බෝධිපාශික ධර්ම සියල්ලමත් දියුණු කරලා ගන්නවා. සසරින් ඉගොඩවන ගමනට ප්‍රඥාව ඕනම වෙනවා. මේ විදිහට සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ ඔබේ රූපය ඒ වගේම වේදනා සංඥා සංකාර වගේම විඥාන මෙන්න මේ ගොඩවල් පහක් විදිහටම ස්කන්ධය කියන්නේ ගොඩට සමූහයට රාශියට කොට්ටාසයට නමක්. එතකොට මේ ගොඩවල් පහක් විදිහට වෙන වෙනම දැනගෙන ඒ ස්වභාවයේ තීරුම් අරගෙන නැවත සසර පැවැත්ම සිද්ධ කරන කාරණාව නසන්නට වග බලා ගන්නට ඕනේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීමුත් ඒට ලබා දුන්න පිළිතුරුත් පින්වත්නි මීළඟ ධර්ම දේශනාවේදී ඔය ඇත්තන්ට අපි දේශනා කරන ලබනවා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි එතකොට මේ ධර්මතා ඔක්කොම වෙන වෙනම තියෙන ධර්ම. හිත වෙනම ධර්මයක්. ඒ වගේම වේදනාව වෙනම ධර්මයක්, සංඥා වෙනම ධර්මයක්, විඥාන වෙනාට මේ වෙන වෙනම ධර්ම උනාට මේවා ඔක්කොම පවතින්නේ එකට. වෙන්ව පවතින්නේ නැහැ. එතකොට මේ ධර්මයන් වෙන් කරලා ඒ වගේ වෙනස පෙන්වන්නත් බෑ. එතකොට වේදනාවෙන් කෙරෙන්නේ අරමුණේ රස විඳීම, ඒ වගේම සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම, ඒ වගේම ප්‍රඥාවෙන් කරන්නේ ඒ පිළිබඳ විශේෂයෙන් ත්‍රිලක්ෂණානුකූලව එහෙම විශේෂයෙන් කටයුතු කිරීම, විඥාණයෙන් කරන්නේ දැනීම. මේ විදිහට ඒ ධර්ම වෙන් කරන්න බෑ. වෙන් කරලා වෙනස පෙන්වන්න බැරි වුණාට මේ ඔක්කොම ධර්මතා එකටම පවතින වෙන වෙනම ස්වභාවයෙන් යුක්ත ධර්මතා බව තේරුම් ගන්නට ඕන. මහා කොට්ටිත මහ රහතන් වහන්සේ ඇසූ ඒ ප්‍රශ්නයටත් අපේ පින්වන්ත අග්‍රශ්‍රාවක ධම්මසේනාධිපති සරියුත් මහ රහතන් වහන්සේ ඒ විදිහට කරුණු දේශනා කරන්නට යෙදුණා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්ත මෙතන chat box එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දහම් ගැටලුවක් tie කරුණාවෙන් විස්තර දෙනසේක්වා කියලා මහා සෑයට ජීවිතේ පූජා කිරීම සුදුසු කියන වගේ පැහැදිලි කරන සේක්වා කියලා. මේ ගැන දැන ගැනීමට ඔබ වහන්සේ පමණයි සිටින්නේ කරුණාවෙන් පැහැදිලි කරන සේක්වා කියලා. සත්පුරුෂ පින්වත්නි මහා සෑයට ඒ කියන්නේ ස්වානමාලී චෛත්‍යරාජානන් වහන්සේට ජීවිතේ පූජා කිරීම සුදුසු කියන වගේ පැහැදිලි කරන සේක්වා කියලා ඔබ අහලා තියෙන ප්‍රශ්නයක්. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. අපි ජීවිතේ පූජා කරන්නේ තුනුරුවන්ට. මම සසර දුකෙන් ඈතර වීම පිණිස බුද්ධ රත්නය පිහිට කර ගනිමි. මම සසර දුකින් ඈතර වීම පිණිස ධර්ම රත්නය පිහිට කර ගනිමි.
මම සසර දුකින් ඈතර වීම පිණිස සංඝ රත්නය පිහිට කර ගනිමි කියලා. ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ කියලා කියන්නේ අපේ ශාරීරික පාරිභෝගික උද්දේශී කියන ওই චෛත්‍ය තුනෙන් එකකට අයිති වෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු වශයෙන් ගන්න අපේ පින්බර මහා තූපරාජානන් වහන්සේ ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ අභියසති උනත් ඔය ඇත්තෝ අරමුණු කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට ඔබේ ජීවිතය ඔබ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට. සසර දුකින් ඈතර වීම වෙනුවෙන් ඔය පින්වතුන් භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නට ඕනේ. තුනුරුවන්ම සරණ යන්නට ඕනේ. තුනුරුවන් වෙනුවෙන්ම ඔබේ ජීවිතය කැප කරගෙන මේ භයානක සසරින් එගොඩ වන ගමනට ඔය ඇත්තෝ කටයුතු කර ගන්නට ඕන. බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කැප කරනවා, පූජා කරනවා කියලා කියන්නේ තුනුරුවන් ඉක්මවා ගිය අධර්මවාදී කිසිදු කාරණාවක් කරන්නේ නැතුව ධර්මවාදීව බොහෝම සිල්වත් පින්බර සත්පුරුෂ ජීවිත ගෙවමින් හැම කුසල සිත්ම නිතරම උපදවාගෙන අකුසල සිත් ඇති වෙන දින් නැතුව දෙලොව දියුණුව සලස ගන්නවා නුවණැත්තෝ. ඔය ඇත්තෝ මේ විදිහට තමන්ගේ ජීවිතයේ තුනුරුවන්ට කැප කරලා පූජා කරමින් සසරින් එගොඩ වෙන්න කටයුතු කරන්න ඕන. ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේට ජීවිතේ පූජා කරනවා කියනකොට ඔය ඇත්තෝ බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේටයි දිවිහිමියෙන් සසර දුකින් ඈතර වීම වෙනුවෙන් ජීවිතේ පූජා කරලා කටයුතු කරන්නට ඕන. හොඳයි සත්පුරුෂ පින්වත්නි, අදට නියමිත ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. අදත් පින්වන්ත අපේ යුද හමුදා කර්නල් ඕස්ට්‍රේලියාවේ පදිංචි කාලිංග ගුණරත්න මහත්මාණන්ගේ දයාබර මහත්මිය සමන්ති ගුණරත්න මහත්මිය පින්වන්ත දෙපළ අඛණ්ඩවම සංවිධානය කරන නිර්වාණ පටිපදා ධර්ම දේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනාවයි මේ දේශනා කරන්න තියෙන්නේ. ඔබ මෙතෙක් කියලා රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරය ඔබ නමින් මියගිය සසරගත නෑදෑයිනට ඒකාන්තේම අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. Idame ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. Idame ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. Idame ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත් වේවා කියලා නිවන අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් අකුසල් කරන බාලයින්ගීද සත්පුරිසයින්ගීද පාපමිත්‍රයින්ගීද ආශ්‍රය ලැබේවා. දානාදී පින්කම් කරන ආදී සීලාදී පුරණ දර්ශනාදී භාවනා වඩන පුරිසයින්ගීද කල්යාණ මිත්‍රයින්ගීද බුද්ධාදී ආරිමහෝත්තමයින්ගීද ආසන
ලැබීවා අත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ පුණ්‍යවන්ත අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් දහමුදරා කරන කාලින් ගුණරත්න පින්වන්ත මහත්මාණන්ට සමන්ති ගුණරත්න දයාබර පින්වත් මහත්මියට ස්නේහබර දූතරුවන්ට විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත සදහැබර උපාසක උපාසිකා හැම දිනාටම තුනුරුවන්ගේ සානින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතු නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු සීලවන්තං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං පස්සිතං වරං සාරිපුත්තාදී ආගතම්පටිපාටියා අද්දාසීල දයාවා සාදු නිවන පොල් වෙත වහන්සේටත් නිදුක් නිරෝගී භාවයෙන් ලැබේවා. සාදු ඕකාස වන්දාමි බන්තේ මයං කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බා සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපගේ මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. තවද මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය මහා කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ඇතුළු සුදාරක පොඩි ස්වාමින් වහන්සේටද සුමග්ග පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සරණයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පූර්ණ නිරෝගී භාවය ලැබේවා. ඔබ වහන්සේට බොහෝ පිං මෙහෙම අසනීපෙන් ඉඳගෙනත් නිරෝගී සම්පත්තිය මදි තියෙන වෙලාවකදීත් අපි වෙනුවෙන් කැප වෙලා මේ දේශනාව කළාට ඔබ වහන්සේ ඉතාමත් අපහසුතාවයකින් හිටිය බව අපිට තේරුණා. ඔබ වහන්සේට බොහෝ පිං මේ කුසලයේ ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම වේවා. සාදු සාදු. වේවා. සාදු හැම දිනාටම තෙරුවන් සරණයි.